සංවර්ධනය එය අපට අලුත් දෙයක් නොවේ. 21 වන සියවස ආරම්භයත් සමග ජාත්‍යන්තර තත්ත්වයන් එක්ක සංවර්ධනය ගැන වැඩියෙන් කියවෙන්න පටන් ගත්තා. එහි ගමන් මඟ තව තවත් වේගවත් වුණා කිව්වොත් නිවැරදි. රටට ගැලපෙන සම්පත් සුරකින දේශීය යෝජනා පසෙ කළා. දේශපාලනික වශයෙන් ගත් සමහර තීන්දුව తీරන මෙන්ම දෙස් විදෙස් යෝජනා සංවර්ධන ඉලක්කයන් වෙනුවෙන් යොමුවන්න පටන් ගත්තා. ඒ අනුව අධිවේගී මාර්ග, වරායනගර, මොරගහකන්ද, උමාඔය වැනි මහා පරිමාණ වාරි හා විදුලි උත්පාදන ව්‍යාපෘති, නව නගර හා ගම්මාන, මහා පරිමාණ සංචාරක හෝටල්, ගල්ලඟුරු බලාගාර එම සංවර්ධන ව්‍යාපෘතීන් අතර වනවා. ගැටලු මතුවයේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ වීමත් සමගයි. පාරිසරික හානිය, වනාන්තර හායනය, ජල දූෂණය, වායු දූෂණය ශීඝ්‍ර ලෙස වැඩිවීම ආරම්භ වන්නට පටන් ගත්තා. මෙම පාරිසරික ව්‍යසනයන් වළක්වා ගැනීමට නම් පාරිසරික නීතිය ක්‍රියාත්මක කරවීම හා ඒ සඳහා වන කතිකාවතක් ගොඩනැගීම උදෙසා ජාතික මට්ටමේ පාරිසරික සංවිධානයක හිඩැස පිරවීම වෙනුවෙන් වූ සාකච්ඡාවන්ගෙන් ප්‍රතිඵලයක් වශයෙන් 2004 ජනවාරි මාසේ 28 වන දින පරිසර යුක්ති කේන්ද්‍රය බිහි වුණා. පරිසර යුක්ති කේන්ද්‍රය ආරම්භ වන්නේ 2004 අවුරුද්දේ ජනවාරි මාසයේදී. එහිදී අපේ කීප දෙනෙක් අතරම රවින්ද්‍රනාත් දාබරේ මහත්මයාත් මමත් දිලන් පාත්‍රගොඩ මහත්මයා සහ ඒ වගේම චන්දන ජයකොඩි කියන අපි හතර දෙනා දාස ගොඩනැගිල්ලේ පිටිපස්සේ තිබෙන තේ කඩේක ඉඳගෙන අපි සාකච්ඡා කරා අපේ පරිසර ක්‍රියාකාරකම් කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන එක පිළිබඳව. එහිදී ඇතිවෙච්ච අදහසක් අනුව තමයි අපි පරිසර යුක්ති කේන්ද්‍රය බිහි කරන්නේ. ඒ වගේම අපි සැමට පරිසර යුක්තිය කියන කාරණය එහි අපි ඉදිරි දැක්ම විදිහට අපි යොදා ගන්නවා. ඒ වගේම අපි ඉන් අනතුරුව අපි අයිරංගනේ සේරසිංහ මහත්මයාට, කාමිනී විතාරණ, සුරංජන් කොඩිතුවක්කු, සුරම්මේ ඉදිරිසිංහ වගේ අයට අපි පසු කාලයක අපි එකතු කරගන්නවා. අපිත් එක්කලා ඉදිරියට යමු කියන මේ පරිසර සංවිධානය බිහි කරන්නට අපි ඊටාම කෙටි කාලයක් තුල අපි කොළඹ බොරැල්ලේ තිබෙන තිලකරත්නාරාමය ආරම්භ කරන මේ පරිසර යුක්ති කේන්ද්‍රය පසුව නුගේගොඩ හරිත ව්‍යාපාරයේ තිබිච්ච ගොඩනැගිල්ලකට අරගෙන යනවා. මාස කිහිපයක් ඇතුළත අපි නැවත බොරැල්ලේ තිබෙන ස්ථානයකට රැගෙන ආවිත් පසුව අපි බොරැල්ල කුරුප්පු පාරේ තිබෙන පොත්ගුල් විහාරයේ කියන ස්ථානයට මෙම ආයතනය රැගෙන එනවා. ඉතින් මට මතක් වෙන කාරණයක් තමයි අපි කිසිම පහසුකමක් නැතුව කිසිම අරමුදලක් හෝ කිසිම බඩු භාණ්ඩයක් නැතුව අපි මේක පටන් ගත්තේ හිස් අතින්. නමුත් අපිට විශාල පරිසර දැක්මක් තිබුණා. ලංකාවේ පරිසරය පිළිබඳ කොයි ආකාරයට කටයුතු කරන ඕනද කියන එක පිළිබඳව. දින සති මාස ගණන් ගෙවෙමින් ජාතික මට්ටමේ පරිසර සංවිධානයක් ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය ගොඩ නැගුණා. මිනිසා පමණක් නොව සොබාදමේ අමිල දායාදයන් වන සතාසීපාවට මෙන්ම ගහට කොළටද පනපොවමින් ඔවුන්ගේ පාරිසරික අයිතිය තහවුරු කළා. පරිසර සංරක්ෂණය හා පරිසර නීතිය ක්‍රියාත්මක කරමින් පාරිසරික යහපාලනය උදා කර දීම පහසු කාර්යයක් නොවුනත් ඒ කටුක ගමන් මගේ ගල් බොරළු මතින් සපමිනි ඒ ගමනට අද 15 වසක් සපුරා තිබෙනවා. අපි මුල් කාලවලදී අපි අපේ අතේ තිබෙන සල්ලි වලින් රටවටේ අපි ගිහිල්ලා ජනතාව දැනුවත් කරා ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව, රසායනික ද්‍රව්‍ය නිසා සිද්ධ වෙන හානිය පිළිබඳව, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව කොයි ආකාරයකද අපේ රටවල් ණය බරට යොමු කරන්නේ කියන එක පිළිබඳව, ඒ වගේම අපේ තියෙන දේශපාලන ගැටලු පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ වගේම වනාන්තර සහ දේශගුණ විපර්යාස ඇතුළු මේ සියලුම පාරිසරික ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නට අපි එහිදී කටයුතු කරා. ඉතින් එම සංවිධානයට මුලින්ම අපිට Global Green Grants කියන ආයතනය, ඒ වගේම Oxfam ඔස්ට්‍රේලියා කියන ආයතනය සහ Bothens කියන ආයතන තුන තමයි අපිට මුලින්ම ආධාර මුදලක් ලබා දුන්නේ. පරිසර යුක්ති කේන්ද්‍රයේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය 9 දෙනෙකි. ආයතනයේ වත්මන් කාර්ය මණ්ඩලය 12 දෙනෙක්.
පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රගමනය උදෙසා තම දායකත්වය සැපයූ පෙර කාර්ය මණ්ඩලයේද කෘතඥපූර්වකව මේ අවස්ථාවේදී සිහිපත් කරමු. අද ජාතික මෙන්ම ජාත්‍යන්තර ක්‍රියාවලියේ සංරක්ෂණයේ නියමෝකු ලෙස යම් සාධනීය ස්ථානයකට පරිසර යුක්ති කේන්ද්‍රයේ පැමිණ සිටින්නේ ඔබ අප සියලු දෙනාගේ කැපවීමේ අප්‍රත්‍යත ප්‍රතිඵලයක් වශයෙන් බව ප්‍රකාශ කරන්නේ අවංක වූ සොම්නසකින් යුතුවයි. ආයතනයේ ක්‍රියාකාරකම් ප්‍රධාන වැඩසටහන් 5ක් යටතේ ක්‍රියාවට නැන්වෙනවා. පරිසරය සම්බන්ධ දැනුවත් කිරීම, සමීක්ෂණ හා පුහුණුව බලගැන්වීම, පාරිසරික යුක්තිය, අන්තරායක රසායනික ද්‍රව්‍ය පාලනය හා කැලිකසල කළමනාකරණය, දේශගුණික යුක්තිය හා වනාන්තර යහපාලනය, ස්වාභාවික සම්පත් සඳහා යුක්තිය. පරිසරය හා සංවර්ධනය එකට යා යුතුව ඇති දෙයක්. ඒත් සිදුවෙමින් පවතින්නේ ඒ නොවේ. සංවර්ධනයට වැඩි ඉඩ ප්‍රස්තාවක් ලබා දීමට ක්‍රියා කිරීමයි. එහි අතුරු ප්‍රතිඵලය වන්නේ පරිසරයේ විනාශයයි. සංරක්ෂණයට අඩු තක්සීරුවක් ලබා දෙමින් සංවර්ධනය කරපින්නාගත් ලෝකයට වත්මන් පරපුර පිවිස සිටිනවා. ඉහළ සිට පහළට ගලා යන තොරතුරු ලබා දීමේ ක්‍රමවේදයද මේට හේතුවක් වෙලා. අපි ඔක්කොම සංවර්ධනයේ කොටස්කරුවන් යන තේමා පාඨය ඉදිරියට නොයන තාක් හරි වැරද්ද සමාජයෙන් සැඟවී යනවා. පරිසර යුක්ති කේන්ද්‍රය මේ අභියෝගය බාරගත්තා. ඒ පහසු නැහැ. ඒත් සාර්ථක අඩිතාලමක්. පරිසරය සහ සංවර්ධනය කියන්නේ ඇත්තටම අන්ත දෙකක්. ඒ අන්ත දෙකේදී විශේෂයෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ සංවර්ධනය කියන පාර්ශවයට. ව්‍යාපෘති නිසා පරිසරයට සිද්ධ වෙන හානිය දිනෙන් දිනම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ ව්‍යාපෘති වලට අදාළව පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සකස් කරලා තියෙනවද? ඒවා කොයිතරම් දුරට මේ පරිසර හිතකාමී විදිහට මේ ව්‍යාපෘතිය සිද්ධ වෙනවද කියන එක පිළිබඳව සහ ඒන් සිද්ධ වෙන පාරිසරික හානිය පිළිබඳව නිසි අධ්‍යයනය. එහිදී පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව විශේෂයෙන්ම අපි අධ්‍යයනය කරනවා. ඒ පිළිබඳව නිසි ප්‍රමිතියකට තොරව ක්‍රියාත්මක වෙනවා නම් අපි දැන් අධිකරණයේ ක්‍රියාවලියකට ප්‍රවිෂ්ඨ වීමට පරිසර යුක්ති කේන්ද්‍රයේ විදිහට අපි කටයුතු කරා. 2004 වසරේ සිට මේ දක්වා අපලද ජයග්‍රහණයන් ගැන සතුටු වෙනවා. රට තුළ විවිධ පරිසරික නඩුකරයන් 50කට වඩා අධිකරණ හමුවට ගෙන ගොස් ජයග්‍රහණය කළා. මහත් ආන්දෝලනයට තුඩුදුන් පරිසර ගැටලු සමූහයකට ගරු අධිකරණයේ පිහිටපතා අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වුණා. ඒ අතරින් විල්පත්තු ජාතික වනෝද්‍යානය, කොළඹ වරාය නගරය, ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය, උමා ඔය බහුවිධ සංවර්ධන යෝජනා ක්‍රමය, වන අලි කළමනාකරණය හා කුඩා ජලවිදුලි බලාගාර හේතුවෙන් වන විනාශය පිළිබඳවත් ගරු අධිකරණයේ නඩු ගොනු කර තිබෙනවා. රිදිමාලියද්ද යෝජිත උක්වගා හේතුවෙන් විය හැකි හානිය ගැන නඩුකරයක්ද ගරු අධිකරණයේ විමසමින් පවතිනවා. පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හැටියට විශේෂයෙන්ම පරිසර යුක්ති කේන්ද්‍රයේ නීති අංශයේ කටයුතු මෙහෙවන ප්‍රධාන නිලධාරියා හැටියට පරිසර යුක්ති කේන්ද්‍රයේ වෙනුවෙන් ඔබ අමතන්නට ලැබීම සුවිශාල භාග්‍යයක් හැටියට මා සලකනවා. විශේෂයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය අද වෙන විට මේ රට තුලත් වශයෙන්ම සමස්ත ලෝකයේ තුලත් ඉතා දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. විශේෂයෙන්ම පරිසර යුක්ති කේන්ද්‍රයේ නීති අංශයේ හැටියට අප මේ රට තුළ පමණක් අධිකරණ කටයුතු 50කට අධික සංඛ්‍යාවක් මෙහෙवला තියෙනවා. ඒ අධිකරණ කටයුතු අතර විශේෂයෙන්ම උමාවේ ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, එම ප්‍රදේශවල පරිසර අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, එමෙන්ම විල්පත්තුව ආශ්‍රිතව සිදුවන සහ විල්පත්තුවට ඔබ්බෙන් සිදුවන මුළු මහත් පරිසර විනාශය වැළැක්වීම සඳහා අධිකරණයට යෑම. පෝට් සිටි ව්‍යාපෘතියට එරෙහිව අපි අධිකරණයට ගොස් එම ව්‍යාපෘතිය සම්බන්ධ විශේෂයෙන් පාරිසරික බලපෑම් තක්සේරුවේ තියෙන අඩු කම්පෙන් වලදී ඒ විතරක් නෙමෙයි අපි විශාල වශයෙන් ජාතික ප්‍රශ්නවලදී අධිකරණයට ගෙන්න තියෙනවා වන අලියතුන් කළමනාකරණය පිළිබඳ ජාතික සැලැස්මක් සැකසීම, විශේෂයෙන්ම ජල විදුලි බලාගාර ආශ්‍රිතව කටයුතු වලදී පරිසර විනාශය වැළැක්වීම සඳහා
පියවර පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම, ඒ වගේම කසල බැහැර කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම, ශබ්ද දූෂණය, දෘශ්‍ය දූෂණය එවැනි ජාතික වශයෙන් වැදගත් කරන කරුණු කාරණාවන්ගෙන් අපි අධිකරණමය වශයෙන් මැදිහත් වීම ලබාගෙන අධිකරණමය වශයෙන් සුදුසු නියෝග ලබාගෙන එම ප්‍රතිපත්ති සකස් කිරීම දක්වා අපේ කටයුතු ව්‍යාප්ත කරන්නට පරිසර යුතු කේන්ද්‍රයකට අපි සමත් වෙලා තියෙනවා. කලාපයේ සිසු රටවල් හා සංසන්ධනය කරද්දී ස්වාභාවික සම්පත් අවභාවිතය අතින් අපේ රට ඉන්නේ ඉහළින්. වැලි, කළුගල්, ජලය, වනාන්තර, වනජීවීන්, මුහුද, ජලපෝෂක, ජෛව විවිධත්වයේ වනසා දැමීම මෙන්ම සංරක්ෂිත කලාප වෙනසීම සීග්‍රහින් ලංකාව තුළ සිදුවෙනවා. සැමට යුක්තිය උදාකර දීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කටයුතු කළ අතර ඉන් නොනවති මහජන විරෝධතාවයන් සංවිධානය කරමින් බලපෑම් කණ්ඩායමක්ද වූවා. මාතර කොළඹ අධිවේගී මාර්ගය, කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, නුවර කොළඹ අධිවේගී මාර්ගය, උමාඔය, විල්පත්තු, කුඩා ජලවිදුලි බලාගාර, සොරගුණේ හෝටල් ව්‍යාපෘතිය වගේම රිදීමාලියද්ද උක්වගාව, වීරවල ගුවන් තුටුපළ, කොළඹ වරාය නගරය, රතුපස්වල ජලගැටලුව වෙනුවෙන් නැගී ආ ජනහඬට අපද සහාය වූවා. නොරච්චුලේ ගල් අඟුරු තාප බලාගාරය, සාම්පූර් ගල් අඟුරු බලාගාරය, අරුවක්කාරු කසල අංගනය වෙනුවෙන්ද අනවසර වැලිකැනීම්, කටුපොල් වගාව, මුතුරාජවෙල තෙත්බිම, ජාතික ජල පෞද්ගලීකරණ පනත, ජානතාක්ෂණික ආහාර ආදී ව්‍යාපෘති හා ප්‍රතිපත්ති වෙනුවෙන් ඇතිවිය හැකි පාරිසරික ගැටලු හේතුවෙන් තව තවත් පීඩා විඳින අසරණ ජනතාව ඉන් මුදා ගැනීමේ අදිටනින් නොසෙල්වී ජනතාව වෙනුවෙන් එක් වුණා. දකුණු ආසියාවේ තිබෙන රටවල් අතර වඩා හොඳ පරිසර තත්ත්වයක් තිබෙන රටක් විදිහට මුළු ලෝකෙම හඳුනාගෙන තිබෙනවා. අපේ ලංකාවේ අපිට වටිනා මුහුදු තීරයක් තියෙනවා. ඒ වගේම ගංගාවල් 103ක් ඉහළ කඳු මුදුනේ ඉදිරියට ගලාගෙන එනවා. මේ බය තිබෙන ජෛව විවිධත්වය ඉතාමත් අධිකයි. අපි හරිත කලාප අපිට හැමතැනම බැලුවොත් දකින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් අපේ රටට තිබෙන පාරිසරික තර්ජනයන් රාශියක් තිබෙනවා. විශේෂයෙන් මේක දූපතක් විදිහට අපේ සිදු කරන සියලුම පාරිසරික ගැටලු අපිට කෙලින්ම බලපානවා කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් විශේෂයෙන්ම පෞද්ගලික කාලය තුළ පරිසර යුක්ති කේන්ද්‍රයේ විදිහට ලංකාව තුළ සිද්ධ වෙච්ච නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘතිවලදී පරිසර හානිය නොසලකා එම ව්‍යාපෘති ඉදිකිරීමට යාමේදී ඒවයින් ඇතිවන පරිසර ගැටලු පිළිබඳව විවිධ අවස්ථාවන් වලදී ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම අපි පරිසර තක්සේරු බලපෑම් වාර්තාව පිළිබඳ විශාල විශ්වාසයක් දරන ආයතනයක්. අපි දිගින් දිගටම සෑම ව්‍යාපෘතියකම පරිසර තක්සේරු බලපෑම් සඳහා අපගේ අදහස් ඉදිරිපත් කරනු ලැබුවා. ඊට අමතරව සමහරක් අවස්ථාවලදී අපි ජනතාව සමග ඒකරාශීව ජනතාවගේ අරගල වලට උදව් කරා. විශේෂයෙන් උමාඔය ව්‍යාපෘතිය, ඒ වගේම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, නොරොච්චෝලේ තාප ගල් අඟුරු බලාගාරයේ සකස් කිරීම, හම්බන්තොට වරාය, මත්තල ගුවන්පතය ආදී ව්‍යාපෘති ආපු අවස්ථාවලදී අපි හැමතිස්සෙම ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කරන්න උත්සාහ කළා. නිලධාරී සංඛ්‍යාව, ඒ වගේම විශේෂයෙන් හේමන්ත විතානගේ මහතාගේ මඟ පෙන්වීම, ඒ වගේම දින පාත්‍රකොට සහ අනිකුත් කාර්ය මණ්ඩලයේ සහයෝගය මේවා ඉතාමත්ම සුවිශේෂී ලෙස බලපෑම මේ කටයුතු සාර්ථක කරගන්න. අපේ නියෝජිතයින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී සහ ජාත්‍යන්තර සම්මේලනවලදී මුළු මහත් ගෝලීය කටයුතු සම්බන්ධව ගෝලීය පරිසරය සුරැකීම සම්බන්ධවම 18ක් දක්වන පිටසක් බාටපත් වෙලා තියෙනවා. සිනිහසරන් සිංහාසන හදින වේවා මට සතුටි රජෙක් වගේ උකුලේ නිදනවා මගේ උකුලේ නිදනවා. දිනින් දින උග්‍රවන වනාන්තර හායනය වෙනුවෙන් මැදිහත් වුණා. නිල්ගල, බෝගහ පැලැස්සවැනි වනාන්තර හා විනාශවීමට තුඩුදුයි ඇති වනාන්තර ආරක්ෂා කර ගැනීම සිදු කළා. වනාන්තර යහපාලනය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළා.
වනාන්තර ආරක්ෂා කරගන්න පවතින නීති ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ට එය නිසි ආකාරයෙන් කර ගැනීමට අපහසු වන අවස්ථාවකදී අපි ප්‍රජාව දැනුවත් කරලා ප්‍රජාවත් එක්ක කොහොමද මේ ගමන යන්නේ කොහොමද මේ වනාන්තර ආරක්ෂා කරගන්නේ ඒ හා සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලිය අපි රාජ්‍ය නිලධාරීන් එක්ක ඒ වගේම ප්‍රදේශයේ ඉන්න අනෙකුත් නායකයින් එක්ක ප්‍රජාව සමග ඒකාබද්ධ වෙලා නිසි කළමනාකරන සැලැස්මක් හදලා ඒක ප්‍රජාවත් එකඟ වන රාජ්‍ය නිලධාරීන් එකඟ වන සැලැස්මක් සකස් කර ගැනීමට අපිට හැකි වුණා. විශේෂයෙන්ම නිල්ගල ඒ වගේම බෝගහපලස්ස ඉතා විශාල වනාන්තර ප්‍රදේශ දෙකක්. නමුත් මෙම වනාන්තර කළමනාකරන සැලැස්ම යටතේ අපිට හැකියාව ලැබුණා ප්‍රජාවත් එක්ක එකතු වෙලා ඒ සම්බන්ධයෙන් ඒ වනාන්තර ප්‍රදේශ ආරක්ෂා. දේශගුණික විපර්යාස අද ඔබ තුළ බියගෙන දෙන මාතෘකාවක්. 2018 වර්ෂයේදී දේශගුණික විපර්යාස නිසා පීඩා විඳි ලෝකීය රටවල් අතුරින් දෙවන ස්ථානය අප හිමි කරගෙන සිටිනවා. ගංවතුර, නායම්, සුලිසුලන්, නියඟ හා වර්ෂාපතන රටාවේ වෙනස් වීම හේතුවෙන් ජනතාවගේ ජීවන රටාව ආර්ථිකය මෙන්ම කෘෂිකර්මාන්තය හා වාසස්ථාන අහිමි වී තිබෙනවා. එසේත් නැත්නම් අර්ධ වශයෙන් හෝ වෙනසී ගොසින් දේශගුණික විපර්යාස සම්බන්ධ වැඩ කිරීමට පරිසර යුක්ති කේන්ද්‍රය යොමු වුණේ 2004 වර්ෂයේ සිටයි. මූලිකවම දේශගුණික විපර්යාස හා එහි බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කරමින් දේශගුණික විපර්යාසයේ විවිධ පැතිකඩවල්වලදී කෘෂිකාර්මික, දේවර ආදී කටයුතු සඳහා බලපාන ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීමත් දේශගුණික විපර්යාසයට අනුගත වීම සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත් සිදු කළා. ඒ හරහා රජයට බලපෑම් කිරීම මෙන්ම ජාතික හා ජාත්‍යන්තර සමුළු සංවිධානය කිරීමටත් මුල් වුණා. ලෝකයේ ඇති වෙලා තියෙන පාරිසරික ගැටලු වලට කෙලින්ම මුහුණ දෙන්න වෙන දූපත් රාජ්‍යයක් විදිහට ශ්‍රී ලංකාව හඳුනා ගන්නට පුළුවනි. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස පහුගිය කාලය තුල ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් අවුරුදු 4ක් විතර තිස්සේ නියං සායයෙන් පෙළුණා. ඒ වගේම ඇතැම් පහුගිය අවුරුදු කිහිපය තුළම රටේ ලක්ෂ 3ක පමණ ජනගහනයක් දේශගුණික විපර්යාස නිසා විශේෂයෙන් ගම් වතුරට යට වෙලා හානියට පත් වුණා. ඒ වගේම මේ පහුගිය 2017 අවුරුද්දේ තිබෙන දත්ත වලට අනුව ලෝකයේ වැඩිපුරම දේශගුණික විපර්යාස වලින් හානියට පත්වෙච්ච රටවල් අතරින් දෙවන ස්ථානයට ලංකාව පත් වෙලා තියෙනවා. මෙහිදී පරිසර යුක්ති කේන්ද්‍රයේ විදිහට අපි බොහොම උනන්දුවෙන් රටේ තිබෙන ජනතාවට මේ පාරිසරික දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු හඳුන්වා දීමටත් ඒ වගේම පාරිසරික අනාතයන් පිළිබඳ අදහස රට තුළ ප්‍රචලිත කිරීමත් ඒ වගේම ජාතික රැස්වීම් මාලාවක් තිබලා මහ ජනතාවගේ අදහස් ලබාගෙන ඒ අදහස් හරහා ඒක ලෝකයේ තිබෙන දේශගුණික විපර්යාස පිළිබඳ සමුළු වලට ඉදිරිපත් කිරීමටත් ඒ වගේම දේශගුණික විපර්යාස වලට පිළිබඳ පැවැත්වෙන සමුළු වලට සහභාගී වෙලා දේශගුණික විපර්යාස වලට ඇතිවෙන දේශගුණික යුක්තිය කියන කාරණය පිළිබඳව ඉස්මතු කිරීමටත් අපි හැමතිස්සෙම උත්සාහ කළා. අන්තරායක රසායනික ද්‍රව්‍ය පාලනය හා කැලිකසල කළමනාකරණය හා සම්බන්ධව ප්‍රාදේශීය වශයෙන් විවිධ වූ වැඩසටහන් පවත්වමින් ප්‍රජාව තුළ නව පිවිසුමක් උදා කර දීමට හැකි වී තිබෙනවා. ලංකාවේ තීන්ත ඊයම් වලින් සුරක්ෂිත කිරීම උදෙසා අධිකරණ හමුවට යාම, ගැසට් පත්‍රයක් කරහා ඊයම් සඳහා ප්‍රමිති නීතිගත කිරීම, තීන්තවල අන්තර්ගත ඊයම් ප්‍රමාණයන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම, පාසල් මෙන්ම පෙර පාසල්වල දූවිල්ලෙහි අඩංගු ඊයම් ප්‍රමාණයන් පිළිබඳව පරීක්ෂණ කිරීම මෙන්ම තීන්ත නිෂ්පාදකින්, ව්‍යාපාරිකින්, පාරිභෝගිකින්, රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම, පෙර පාසල් සඳහා ඊයම් රහිත තීන්ත ලබා දීම වැනි කටයුතු පරිසර යුක්ති කේන්ද්‍රය මගින් සිදු කර තිබෙනවා. රසදිය වලින් සිදුවිය හැකි හානිකර තත්ත්වයන් ගැන සැලකිල්ලටගෙන රෝහල්වල භාවිතා කරන රසදිය අඩංගු උපකරණ ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා කටයුතු කළා. මෙයින් නොනැවති පාරිභෝගික භාණ්ඩවල එනම් කාන්තාවන් තම සම සුදුවීම සඳහා ආලේප කරන ආලේපනවල, දන්තාලේපවල, කලපු ආශ්‍රිතව දිවිකිවන ඇතැම් මාළු වර්ගවල මෙන්ම කලපු ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ හිසකිස්වලද රසදිය මට්ටම පරීක්ෂා කළා.
තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳව දේශපාලකින් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළා පමණක් නොව සිවිල් සමාජය තුළ කතිකාවතක් නිර්මාණය කළා. තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා වාර්තා පිළියෙල කළා. එම වාර්තාවන් රජයට සහ ලෝක තිරසාර සංවර්ධන සමුළුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළා. ලෝකය මේ වෙනකොට තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳව කතා කරනවා. මේ ඉලක්ක 17 පිළිබඳව ශ්‍රී ලංකා රජයත් විවිධ තලවලින් කටයුතු කරනවා. ඉතින් පරිසර යුක්ති කේන්ද්‍රයේ විදියට තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳව කුඩා පොත්පිංචක් ඉදිරිපත් කරන ලැබුවා 2015 වසරේදී. ඒ වගේම 2018 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ ස්වේච්ඡාමය විමර්ශනයක් සිදු කරා. මේ ලංකාවේ කොයිතරම් දුරට මෙම තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමට කටයුතු කරලා තියෙනවද කියලා. එහිදී මහ ජනතාවගේ පැත්තෙන් People's Voluntary Review කියන ලියවිල්ල ඉදිරිපත් කරන්නට අපි කටයුතු කරා. අනිකුත් සිවිල් සමාජ සංවිධාන සමග එකතු වෙලා විසඳුමක් විදිහට අපිට තිබෙන්නේ ලංකාවේ වනාන්තර ආරක්ෂා කර ගැනීම නිසා වනාන්තර යහපාලනය කියන කාරණේ අපි විශේෂයෙන් නිල්ගල බෝගහ පැලස වගේ ස්ථානවල ජනතාව සමග එකතු වෙලා යම් යම් ක්‍රමවේද හඳුන්වලා දුන්න ජනතාවට වනාන්තර යහපාලනයේදී එකතු වෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම නිල්ගල විනාශ කරන අවස්ථාවේදී පරිසර යුක්ති කේන්ද්‍රය තමයි මූලිකව කටයුතු කළා. නිල්ගල ප්‍රදේශයේ ගස් මහන කිරීම නැත්නම් රුක් පැවිදි කිරීම කියන කාරණේ සිදු කරේ. ප්‍රව වේලියෝය සොරගුණේ වනාන්තරයේ මකර 62500ක වනාන්තර ඉඩම් බිබිලේ තිබෙන උප්පගාවට අයිති කරගන්නට යනකොටත් අපි රුක් පැවිදි කිරීම හරහා සිද්ධ කිරීමේ දේශගුණ විපර්යාය සඳහා මේ වනාන්තර ආරක්ෂා කර ගැනීමේ කාරණය පරිසරික තක්සේරු වාර්තාවන් පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර පුහුණු වැඩමුළු සංවිධානය කළා. සංවර්ධනයේදී විය හැකි විනාශකාරී තත්ත්වයන් අවම කර ගැනීමට පසුගිය දශක එකහමාරක කාලය තුළ පරිසර යුක්ති කේන්ද්‍රය කටයුතු කර තිබෙනවා. 2004 වසරේ සිට මේ දක්වා පරිසර තක්සේරු ඇගයීම් වාර්තා පිළිබඳ පුහුණු වැඩමුළු විශාල ප්‍රමාණයක් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන එක්ව පැවැත්වීම මගින් ඒ සම්බන්ධව ලංකාවේ ප්‍රමුඛත්වය ගැන කටයුතු කළා. පරිසර යුක්ති කේන්ද්‍රය දේශීයව ඒ වගේම කලාපීයව සහ ගෝලීයව පරිසර ගැටලු වලට විවිධ මට්ටම් වලින් මැදිහත් වෙනවා. වර්තමානයේ තියෙන පරිසර ගැටලු පිළිබඳව ඉතාමත් හොඳින් දැනුම්වත් වෙච්ච කණ්ඩායමක්. කාලේ ඉස්සරහට යනකොට පරිසර ප්‍රශ්නවල තියෙන ස්වභාවය වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට මේ අවුරුදු 15කට කලින් තිබුණු ප්‍රශ්න අද තියෙන්නේ ඒ ස්වරූපයෙන්ම නෙමෙයි. සමහර විට ඒවට මූලික හේතුපාදක වෙච්ච කාරණා එකම වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයේ ස්වරූපය සහ ඒ ප්‍රතිඵල කාලය සමග ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. අන්නේ වෙනස් වන සුළු ස්වරූපයන්ට මුහුණ දීම අභියෝගයක් හැටියට බාර අරගෙන ඒකට හොඳින් මුහුණ දෙමින් ඒ පිළිබඳව හොඳින් දැනුම්වත් වෙමින් සහ බුද්ධියෙන් සන්නද්ධ වෙමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ කණ්ඩායම ඉතාමත් හොඳ වැඩ කොටසක් කරන බව මට කියන්න පුළුවන්. පරිසර ක්‍රියාකාරකින්ගේ මානව ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම සම්බන්ධව පසුගිය කාලයේ මුළුල්ලේ පරිසර යුක්ති කේන්ද්‍රය තුළින් විවිධ වැඩසටහන් දියත් කර තිබෙනවා. එමකින් පරිසර ක්‍රියාකාරකින්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට ඇති නීතිය, පරිසර ප්‍රජාතන්ත්‍රවාදය, අරගලයන්හිදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය, අවදානම් සහ අවදානම් කළමනාකරණය හා දැනට විවිධ ව්‍යාපෘති හේතුවෙන් මානව හිමිකම් කඩවීම සම්බන්ධව පුහුණු වැඩමුළු හා අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීම වැනි ක්‍රියාකාරකම් පසුගිය කාලය තුළ පරිසර යුක්ති කේන්ද්‍රයේ කටයුතු අතර වූවා. විශේෂයෙන් අපි සකස් කිරීමට දායකත්වය ලබා දෙන තියෙන නීති සංඛ්‍යාව, ප්‍රතිපත්ති සංඛ්‍යාව, රෙගුලාසි සංඛ්‍යාව සහ අනපනත් සංඛ්‍යාව බැලුව විට අපට සතුටු විය හැකියි. මේ පරිසර යුක්ති කේන්ද්‍රය මේ දක්වා ගමන් මඟ වසර 15ක ඉතිහාසයක් ගමන පිළිබඳව ගමනේ පියසටහන් පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. මේ පියසටහන් මේ දම්පා දුර සාර්ථකව ගමන් කරන්න පරිසර යුක්ති කේන්ද්‍රයට දිනු දුන්නු සහාය දුන්නු සියලු දෙනාට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත
පරිසර යුක්ති කේන්ද්‍රයේ වසර 15ක ගමනේදී ජාත්‍යන්තර ජාලයන් හා එක්ව කටයුතු කරමින් පරිසර ක්ෂේත්‍රයේ සුවිශාල අත්දැකීම් ලබා ගනිමින් ජාත්‍යන්තර වශයෙන් මෙහෙවරක් කළා. පරිසර යුක්ති කේන්ද්‍රයේ විදිහට අපි විශ්වාස කරනවා අපේ තිබෙන පරිසර ප්‍රශ්න සියල්ලම අපි ලෝකයේත් සමග බෙදා හදා ගත යුතුයි කියලා. ඒ වගේම අපි එම පරිසර ප්‍රශ්න වලට උත්තර සෙවීමේදී ඔවුන්ගෙන් ඉගෙන ගන්නට පුළුවන්, ඔවුන්ගේ අරගලයන් සමග එකතු වන්නට පුළුවන්කම තිබෙනවා. Friends of the Earth International කියන ආයතනයත් සමග අපි කාලයක් තිස්සේ කටයුතු කරනවා. Environmental Law Alliance කියන ආයතනයත් එක්ක අපි කටයුතු කරනවා. විශේෂයෙන් නීතිමය සහ විද්‍යාත්මක දත්ත සොයා ගැනීමේදී IPEN කියන ආයතනයත් එක්කලා රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අපි ජාලගත වෙලා තිනවා. ඊට අමතරව අපි APMDD කියන ආයතනයත් එක්කලා නැත්නම් Asia Pacific Movement on Debt and Development කියන ආයතනයත් එක්කලා එකතු වෙලා කටයුතු කරනවා. විශේෂයෙන්ම NGO Forum on ADB කියන ආයතනයත් එක්කලා අපි සම්බන්ධ වෙලා තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ නවතම චීන AIIB බැංකුව පිළිබඳව විමර්ශන කටයුතු කිරීම සඳහා ඒ වගේම කැලිකසල සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අපි Global Anti Incineration Network එකත් එක්කලා ජාලගත වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී මම ඉතාමත්ම ස්තුති කරන්නට කැමතියි පරිසර යුක්ති කේන්ද්‍රයේ ආරම්භයේ සිටම අපට උදව් කරපු පිරිසක්. අප පසුපසින් සහ අපට ඉදිරියෙන් අප වෙනුවෙන් පෙනී සිටි පිරිසක් සිටිනවා. ඒ සියලු දෙනාට වෙන්වෙන් වශයෙන් නම් වශයෙන් කිව්වත් පරිසර යුක්ති කේන්ද්‍රයේ කාර්ය මණ්ඩලය ලෙස, පරිසර යුක්ති කේන්ද්‍රයේ හිතවතුන් ලෙස, අපේ මිතුරන් ලෙස සහ අපේ අනුග්‍රහකයන් ලෙස අපට සහාය දක්වන දේශීය, කලාපීය, ගෝලීය ඒ සියලුම පාර්ශවයන්ට ස්තුති කිරීම මේ මොහොතේ පරිසර යුක්ති කේන්ද්‍රයේ ආරම්භක සාමාජිකයෙක් හැටියට මගේ යුතුකමක්. අත්වසයෙන්ම පසුගිය දශක එකමාර කියන්නේ සමහර අවස්ථාවලදී පරිසරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී අපිට හොඳ වගේම අපිට දුෂ්කර අවස්ථා ඉතා බහුලව තිබුණා. මේ ආරම්භයේදී සේවකයන් දෙන්නයි, තුන් දෙනයි, හතර දෙනාගෙන් පටන් ගත්තත් අද වෙනකොට අපිට එය සාමාන්‍ය අගයකට ගන්න කාර්ය මණ්ඩලයක් සිටිනවා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවක් කරගන්නවා පරිසර යුක්ති කේන්ද්‍රයේ හිටපු සහ දැනට සේවය කරමින් සිටින සියලුම නිලධාරීන් මණ්ඩලයට පරිසර යුක්ති කේන්ද්‍රයෙන් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. දශක ගණනාවක් මුළුල්ලේ වෙහෙසමින් තම ජීවිතයේ ඊතා වටිනා කාලය, ධනය, පරිසර යුක්තිය සහ සංරක්ෂණ උදෙසා කැප කළ පරිසර නියමුවන්ද අප ගෞරවයෙන් ඇගීමට ලක් කරමින් පරිසර සහ සමාජීය යුක්තිය වෙනුවෙන් කෘතඥ සැලකීමක් වශයෙන් පිදුම් ලබා දීමටද අමතක කළේ නැහැ. අපි මුල්ම පරිසර ප්‍රශ්නයේ විදිහට අපි දැක්කේ කල්පිටිය ප්‍රදේශයේ වැලි කඳු කපන්නට උත්සාහ කරපු අවස්ථාවේදී අපි අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගත්ත එම වැලි කඳු කැපීම නතර කරන්නට. එය සාර්ථක වුණා. මේ ආකාරයට අපි විශාල නඩුකර රාශියක් ගිහිල්ලා අපි අවසාන වශයෙන් රිදීමාලියදී අක්කර 62500ක් උපවගාව සඳහා ගන්නට උත්සාහ කරන අවස්ථාවේදී මේ ජනතාව සමග කටයුතු කරන කාලය දක්වා අපි අධිකරණමේ කටයුතු 50කට වැඩි ප්‍රමාණයක් සිද්ධ කරලා තියෙනවා. වසර 15ක් අවසන් වෙන අද දවසේ අපිට බොහොම සියුම් සන්තෝෂයක් තිබෙනවා. අපි මේ පොළොව මත බිහිවෙච්ච මේ පොළොවේ දූපතුන් විදිහට අපි පරිසර යුක්ති කේන්ද්‍රය බිහි කළා. මේ රට වෙනුවෙන්, මේ පරිසරය වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් යමක් සිදු කරන්නට උත්සාහ ගත්තා. රට වටේම ඉන්න විවිධ පරිසර සංවිධාන සහ පරිසරය පිළිබඳව උනන්දුවක් දක්වන අයත් සමග එකතු වෙලා ඔවුන් සමග පරිසරය පිළිබඳව අරගල කරන එකට අපි එකතු වුණා. ඔවුන්ගේ පරිසර ගැටලු වලට උත්තර සොයන්නට අපිත් එකමුතු වුණා. ඉතින් මම හිතන්නේ ඉස්සරහට ඉදිරියට එන කාලය විශේෂයෙන් දේශගුණ විපර්යාස, ඒ වගේම සම්පත් වලට තිබෙන තරගය නිසා ඇතිවන අරගල දිගින් දිගටම වැඩි වෙනවා. ඒ වගේම පරිසර අරගල වලට
සම්බන්ධ වෙන අයට දෙවෙන තර්ජන දිගින් දිගටම වැඩි වෙනවා. මේ නිසා ඉතාමත් පැහැදිලි අපිට තනිව අරගල කරන්නට බෑ. ඔබට අපේ සහාය අවශ්‍යයි. ඔබට ඔබේ සහාය අවශ්‍යයි. ඒ නිසා අපි අවසර 15ක් ගෙවන මෙම අවස්ථාවේදී ඔබ සැමට ආරාධනා කරනවා පරිසර යුක්ති කේන්ද්‍රයට එකතු වන්නට. පරිසර යුක්ති කේන්ද්‍රයේ අරමුණු එකතු වන්නට. ඒ සඳහා හැකි අයුරින් දායක වෙන්නට සහ ඒ වගේම ඔබට ඔබේ තියෙන පරිසර ගැටලුව අපිට සමග බෙදා හදාගෙන ඒ සඳහා යම්කිසි විසඳුමකට ලබා ගන්නට උත්සාහ ගන්නට අපි එකතු වෙලා කටයුතු කරමු කියන යෝජනාව කරන්නට කැමතියි. සැමට පරිසර යුක්තිය ළඟා කර ගැනීම වෙනුවෙන් පරිසර නීතිය පසිඳලමින් පරිසර ප්‍රජාතන්ත්‍රවාදය ළඟා කර ගැනීම සඳහා ගෙවී ගිය 15 වසක ඉතිහාසය තුළ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් දියත් කරනු ලැබූ විවිධ වූ නඩුකරයින් බලගැන්වීම් බලපෑම් කිරීම් හමුවේ ලංකාවේ සිව් දෙස ජීවත් වන සියලු ජනතාවට වනාන්තරවලට සතා සිව්පාවාට ගහට කොළට ඇල්ලට දොළට ඔවුන්ගේ පරිසර අයිතිය තවදුරටත් රැක ගැනීමට පිටුවහලක් වූවායයි අප කල්පනා කරනවා. පරිසර යුක්තියේ හඬ රැවුනැගීමට අප ඔබ සමග හෙට දිනේදීත් නිහතමානීව අත්වැල් බැඳගනිමින් ඒ උදාරතර මෙහෙවරෙහි කොටස්කරුවා වන්නෙමු.